समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං පනත්වං මහරජ අත්තවසං සම්පස්සමානෝ ඉමස්මින් ශරීරේ ඒව රූපං පරමනිපච්චකාරං කරෝසි මිත්තෝපහාරං උපධංසේසීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. පින්වත්නි, අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ රාජවග්ගයේ සඳහන් වන ධම්මචේතිය සූත්‍ර දේශනාව. ධම්මචේතිය සූත්‍රය කියලා කියන්නේ කොසල් රජුරුවොත් බුදුහාමුදුරුවොත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි මේ සූත්‍රය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ධම්ම කියන්නේ පින්නතුනි ධර්මයට, චේතිය කියලා කියන චෛත්‍යයට. එතකොට දහම් සෑයක්, දහම් චෛත්‍යයක් පිළිබඳව වදාළ දේශනාවක් නිසා මේ සූත්‍රයට කියන්නේ ධම්මචේතිය සූත්‍රය කියලා. මේ සූත්‍රයක විශේෂත්වයක් තමයි පින්වත්නි, මේ දේශනාවෙන් පස්සේ කොසල් රජුරුව ආයේ කවදාවත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කොසල් රජුරුව ජීවිතයේ අවසාන වතාවට බුදුහාමුදුරුවෝ මුණ ගැහුණු දවසේ මේ ධම්මචේතිය සූත්‍රය බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා යනකොට පින්වත්නි කොසල් රජුරුව මරණයටපත් වෙනවා. ඒක මේ සූත්‍ර දේශනාව අතරතුර පින්නතුන්ට සිහිපත් කරනවා. ඉතින් මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පින්නතුනි මේ විදියට. අපේ භාග්‍යවතුන් වහන්සේ එක් කාලෙක මේදත ලුම්ප කියන නියම් ගමට වැඩම කළා. මේදත ලුම්ප කියන්නේ මේද වර්ණ පාෂාණයක්. එහෙම නැත්නම් ගල් වර්ගයක් ඒ ගමේ බහුලව පින්නතුනි දකින්න පුළුවන්. ඒ නිසා තමයි මේදත ලුම්ප කියලා මේ නියම් ගමට කියන්නේ. එදා භාගතුන් වහන්සේ මෙහි වැඩ ඉන්න වෙලාවේ අපේ කොසල් රජුරෝ නගරක කියන නියම් ගමට යන්න සූදානම් වුණා. කොසල් රජුරවන්ට ඇමති කෙනෙක් හිටියා දීඝකාරායන. ඔහුට කතා කළා කියන ඇමෙතුමනි, මගේ රථය සූදානම් කරන්න, මට නගරක කියන නියම් ගමට යන්න ඕන කිව්වා. ඇමෙතුමා රථය සූදානම් කළා. කොසල් රජු රථයට නැගලා යම් තාක් දුරක් කොසල් රජු රථයෙන් ගිහිල්ලා යම් තැනකදී පින්නතුනි කොසල් රජු රථයෙන් බැස්සා. බැහැලා උද්‍යානයේ ඇවිදිනකොට රජුරවන්ට දකින්න පුළුවන්කම ලැබුණා බොහෝම නිහඬ පරිසරයක්. කුරුල්ලෙගේ සද්දයක් විතරක් යන්තම් ඇහෙන
මිනිස්සුන්ගේ සද්ද වලින් තොර වෙච්ච ලස්සන උද්‍යානයක්. මේ උද්‍යානයේ නිහඬ බව දකිනකොට කොසල් රජුරවන්ට මතක් වුණේ පින්නතුනි බුදුහාමුදුරුවෝ. භාගතුන් වහන්සේ කොහොමත් නිහඬ බවට කැමතියි. ඒ නිසා රජුරු වහන ඇමෙත්තුමාගෙන් දිග කාරායන භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල කොහෙද වැඩ වාසය කරන්න කියලා ඇහුවා. ඇමෙත්තුමා කියන මහරජතුමනි, ඒ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේදත ලුම්ප කියන නියම් ගමේ වැඩ වාසය කරනවා කිව්වා. කොසල් රජු වහනවා මේ අපි ඉන්න තැන ඉඳලා, ඒ කියන්නේ නගරක කියන මේ ගමේ ඉඳලා මේදත ලුම්ප නියම් ගමට තව කොච්චර දුරයිද කියලා ඇහුවා. ඇමෙත්තුමා කියනවා ස්වාමීනි වැඩිය නෑ යොදුන් 3ක් ඇති කිව්වා. හැබැයි අපිට දැම්ම පිටත් වුණොත් රෑබෝ වෙන්න කලින් මේදත ලුම්ප කියන ගමට යන්න පුළුවන්. කොසල් රජුව කියනවා එහෙනම් අපි යමු. කොහාටද? මේදත ලුම්ප කියන නියම් ගමට. රථයට නැගලා කොසල් රජුව යම් තාක් දුරක් ගිහිලා පින්නතුනි අර වගේම යම් තැනකදී රථයෙන් බැස්සා. බුදුහාමුදුරුව ගාවට රථයෙන් යෑම සුදුසු නෑ. ඒ නිසා භාගතුන් වහන්සේ යම් තැනකද එතෙන්ටයි යාවේ. නමුත් ඈත තියලා දුර තියලාම කොසල් රජු රථයෙන් බැහැලා තමන්ගේ නලල් පටයි කඩුවයි දෙකම දුන්නා දීකාරායනික නැමෙත්තුමාට. දීලා කියනවා ඔබතුමා එන්න එපා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න. මං විතරක් යන්නම්, මොකද දෙන්නේ ගියොත් බුදුහාමුදුරන්ට කරදරයක් වෙනවා. ඒ නිසා ඔබතුමා මගේ නලල් පටයි කඩුවයි මේ දෙක තියාගෙන මෙතෙන්ට වෙලා ඉන්න, මම භාගතුන් වහන්සේ වන්දනා කරලා එන්නම් කියලා. දැන් පින්වත්නි කොසල් රජුරෝ තනියම යනවා මේ ආරණ්‍යයට, මේ කැලෑවට බුදුහාමුදුරු මුණ ගැහෙන්න. හැබැයි බුදුහාමුදුරු කුටියට කලින් තව කුටි තියෙනවා. මේ එක කුටියක වැඩ සිටිය ස්වාමින් වහන්සේ නමක් කුටියෙන් එළියට වැඩම කළ උන්වහන්සේ සක්මන් කරනවා. සක්මන් කරන මේ ස්වාමින් වහන්සේ දැකලා කොසල් රජු වහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. හාමුදුරුවනේ බුදුහාමුදුරු වැඩ ඉන්නේ කොහෙද? මේ ස්වාමින් වහන්සේ අතින් සංඥාවකින් පෙන්නවා ආන් නතන කුටියේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉස්සෙල්ලම ගිහිල්ලා උගුර පාදන්න, උගුර පාදලා දොරේ යතුරු සිදුරු කවුල ගාවට තට්ටු කරන්න කිව්වා. ඒකත් විශේෂයි. මොකද්ද පින්වත්නි? දොරකට තට්ටු කළත් තට්ටු කරන ක්‍රමයක් තියෙනවා. දොරකට උඩින් තට්ටු කරන්නේ නැහැ. දොරකට උඩින් තට්ටු කරන්නේ අමනුෂ්‍යයෝ. දොරකට යටින් තට්ටු කරන්නේ නැහැ. දොරකට යටින් තට්ටු කරනනම් ඒ පින්නු සතෙක් සර්පෙක්. දොරකට මැදින් තට්ටු කරනවා නම්, ඒ කියන්නේ යතුරු සිදුරු කවුල ගාවෙන් තට්ටු කරනවා නම් ඒ තට්ටු කරන පින්නතුනි මිනිස්සෙක්. ඒකත් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ හාමුදුරුව කියනවා රජතුමනි යන්න බුදුහාමුදුරන් කුටිය ගාවට ගිහිල්ලා පළමු කොටම උගුර පාදන්න. උගුර පාදලා කුටියේ දොර ගාවට අගුල ගාවට තට්ටු කරන්න. එතකොට භාගතුන් වහන්සේ දොර හරිය කිව්වා. රජුරෝ ගියා බුදුහාමුදුරට තට්ටු කළා. බුදුහාරු දොර ඇරියා. දොර ඇරියාම කොසල් රජුරුව පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රීපතුල් දෙක අලල වන්දනා කළා. වන්දනා කළා විතරක් නෙවෙයි, ශ්‍රීපතුල් දෙක අන්තිමට ඉම්බා. ඉඹ පින්නතුනි වන්දනා කළා කියන්නේ. එළය බුදුහාමුදුරුව අහනවා කිම්පනත්වං මහරජ අත්තවසං සම්පස්සමානෝ ඉමස්මින් ශරීරේ ඒව රූපං පරම නිපච්චකාරං. කොසල් රජතුමනි මේ කුණු ශරීරයට ඇයි ඒව මේ තරම් සැලකිල්ලක් අද? දැන් කොසල් රජුරෝ පින්නතුනි වෙනදත් බුදුහාමුදුරන්ට වඳිනවා. නමුත් අද වඳින්නේ අමුතු විදියකට. අමුතු විදිය කියලා කියන්නේ වෙනද බුදුහාමුදුරන්ට වැන්දට සිරිපතුල් ඉඹීම වඳින්නේ නැහැ. නමුත් අද සිරිපතුල් දෙකත් ඉඹිනවා. ඇයි යවුවහම ඔය විදියට මට වන්දනා කරන්නේ? කොසල් රජුරෝ කියනවා නෑ ඉතින් ඔබ වහන්සේ සම්මා සම්බුද්දයිනේ, ධර්මයේ ස්වාක්ඛාතයිනේ, සංඝයා සුපටිපන්නයිනේ, ඒ නිසා මේ වඳින්නේ කිව්වා. පින්නතුනේ ඒ නිසාද මේ වඳින්නේ? නෑ.
කොසල් රජුරෝ මේ එන්නේ මහා අපරාධයක් කරලා. මොකක්ද අපරාධේ? පින්නතුන්ට මතක ඇති බන්දුල සේනාධිපතියයි බන්දුල සේනාධිපතියට දාව බන්දුල මල්ලිකාවට උපන් දරුවෝ 32යි කොසල් රජුරෝ තමයි මැරුවේ. ඒ මරලයි පින්නතුනි මේ ආවේ. හිතේ දුක යන්න දැන් වදිනව කාටද? භාගතුන් වහන්සේට. පින්නතුනි කොසල් රජුරුවයි බන්දුල සේනාධිපතිය තක්ෂිලාව එකට ඉගෙන ගත්තා. එකට ඉගෙන ගත්තට මොකද? කොසල් රජුරුව හරියට පින්නතුනි අනුන්ගේ කේලම් අහනවා. කේලම් අහලා අන්තිමට තීරණය කළා තමන් එකට ඉගෙන ගත්තු බන්දුල සේනාධිපතිය පින්නතුනි මැරුවා. මරලා බන්දුල සේනාධිපතියට දාව උපන් දරුවෝ 32ක් මැරුවා. ඒ දරුවෝ කියන්නේ පින්නතුනි පුත්තුම 32ක්. මේ ඔක්කොම මැරුවේ කොසල් රජුරෝ. දැන් කොසල් රජුරෝ මේ ඔක්කොම ඝාතනය කරලා ලියුමක් යවනවා බන්දුල මල්ලිකාවට. ලියුම ගියෙත් හරියට පින්නතුනි දාන බෙදෙන වෙලාවේ. ඒ දාන බෙදලා වෙලාවේ බන්දුල මල්ලිකාවගේ අතින් දාන භාජනයක් අරගෙන යනකොට ඒ දාන භාජනේ වැදුන බිත්තියේ බෙදිලා ඒක බිඳුණා. බිඳිච්ච වෙලාවේ තමයි ලියුමත් ආවේ. මොකද ලියුම තිබුණේ? ලියුම දිගෑරියා කියලා බලනකොට තියෙන්නේ තමන්ගේ ස්වාමියයි මගේ දරුවෝ 32යි කොසල් රජුරෝ මරණයටපත් කළා කියලා. හැබැයි පින්නතුනි හිත හයිය වීරවන්ත කාන්තාවක් කියලා කියන්නේ බන්දුල මල්ලිකාව සැලුන්නේ නැහැ. ඇයි ලියුම ඉනේ ගහගත්තා, දානි බෙදුවා. දැන් අර සීලු කරුණුත් එකතු වුණා. බින්දන දේවල් බින්දනවා. ඒ කියන්නේ භාජනෙත් බිඳුන බිත්තියේ වැදිලා එතකොටයි ලියුමත් ආවේ බින්දන දේවල් බින්දනවා කියලා හිත හදාගෙන දානි බෙදුවා. කෙසේ හෝ වේවා පින්වත්නි, බන්දුල මල්ලිකාව තමන්ගේ දරුව මැරුවයි කියලා කොසල් රජුරුවත් එක්ක වෛර බැඳේ නැහැ. ඇයගේ පාඩුවේ කටයුතු කළා. හැබැයි කොසල් රජුරුවන්ට දාව මල්ලිකා දේවියට පින්නතුන්ට මතකද දුවෙක් ඉපදුනා. ඒ තමයි වජිරා කියන දියණිය. ඒ වජිරා දුව ඉපදිච්ච වෙලාවේ කොසල් රජුරුව බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියන බුදුහාමුදුරුවනේ බලාපොරොත්තුනේ පුතෙක් නමුත් ලැබුණේ දුවෙක් කිව්වා. මට හරි දුකයි බුදුහානේ පුතෙක් නැති එක. බුදුහාඳුරු ගාතාවක් කියනවා ඉත්තීපි ඒකච්චයා සෙය්‍යෝ පෝස ජනාධිප මේ ධාවිනී සීලවතී සස්සු දේවා පතිබ්බතා යස්සායෝ ජායති ධීරෝ සූරෝ හෝද්දි සම්පති තස්සායන් සුභගියා පුත්තෝ රජ්ජම්මි අනුශාසතේ. කොසල් රජතුමනි ලැබුණු එකම දුව පෝෂණය කරන්න. ඇයි? ඔය දුවට දාව බැරි වෙලාවක් පුතෙක් ඉපදුනොත් රජ්ජම්මි අනුශාසතේ ඒ පුතා රාජ්‍යයටත් අනුශාසනා කරයි කිව්වා. දුවල හරි පුත්තු හරි බිහි කරන්න පින්නතුනේ අම්මලා ඉන්න එපාය. ඒ නිසා බුදුහාඳුරු කිව්වේ ලැබුණු දුව පෝෂණය කරන්න. ඔය දුවට දාව පුතෙක් ලැබුණොත් ඒ පුතා රජයටත් අනුශාසනා කරයි කිව්වා. කෙසේ වා පින්වත්නි, මල්ලිකා දේවිය මරණයටපත් වුණාම කොසල් රජුව සූදානම් වුණා දෙවෙනි විවාහයකට යන්න. කොසල් රජුව ශාක්‍ය වංශයේ දූතයෙක්ගේ අත පණිවිඩයක් ශාක්‍ය වංශයට යවනවා. මම නැවත විවාහ වෙනවා, මට සුදුසු කුමාරිකාවක් ශාක්‍ය වංශයෙන් ඉවන්න කියලා. මහානාම කියන ශාක්‍යයා කරපු දේ තමයි තමන්ට දාව නාගමුණ්ඩ කියන දාසියට උපන් වාසබ කත්තියා කියන කාන්තාව දාසිය එව්වා කොසල් රජුරුවන්ගේ බිරිඳ හැටියට. කොසල් රජුරුවන්ට දාව වාසබ කත්තියාට පුතෙක් ඉපදුනා. ඒ තමයි පින්නතුනි විඩූඩබ කියන කුමාරයා. පස්සේ කාලේ වෙනකොට කොසල් රජුරුව දැනගත්තා විඩූඩබ කුමාරයාත් වාසබ කත්තියාවත් ඉහළ පැලැන්තියේ කුමාරිකාවරු නෙවෙයි, පහළ පැලැන්තියේ කුමාරිකාවරු. ඒ නිසා දාසි තත්වයටම පින්නතුනිපත් කළා. කවුද? විඩූඩබ කුමාරයයි වාසබ කත්තියාවයි. විඩූඩබ කුමාරයා අවුරුදු 3ක් තිස්සේ සංවිධානාත්මකව කරලක් සූදානම් කළා තාත්තට විරුද්ධව. කවුද තාත්තා? කොසල් රජුරුවෝ. කරලා සූදානම් කළා. පින්වත්නි, ඔන්න බලන්න සිද්ධ වෙන දේ. දැන් පින්නතුන්ට මතකද කොසල් රජුරුව බුදුහාමුදුරුවෝ ගාවට ගියේ කොහොමද?
දීඝ කාරායනගේ නැමැත්තුමාට නලල්පටයි කඩුවයි දෙකම දුවිලා. රජුරුවන්ගේ වටිනාම පින්නතුනි වස්තු දෙකක් මේ. බුදුහාමුදුරුවෝ කොසල් රජුරුවත් එක්ක ධර්ම සාකච්ඡා කර කර ඉන්න අතරතුර දීඝ කාරායන කරපු දේ තමයි නලල්පටයි කඩුවේ අරගෙන පැන්නා. පැනලා විඩූඩබ කුමාරයාට නලල්පටයි කඩුවයි දෙක දුන්නා. දීලා විඩූඩබ කුමාරයා රජ කෙරෙව්වා. හැබැයි බුදුහාමුදුරුවොත් එක්ක බණ කතා කරලා කොසල් රජුරුව ආවට මොකද ඇමෙත්තුමා එතන නෑ. අන්තිමට ඇමෙත්තුමා අජාසත්තගේ ආධාරූපකාර ඇතුව නගරයට ඇතුළු වෙන්න සූදානම් වුණත් පින්නතුනේ නගරයට ඇතුළු වෙන්න පුළුවන් කමක් නැති වුණා. එදා කොසල් රජුරුව බුදුහාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡා කරනකොට ඒ නගරයේ සියලුම දොරටු වහලා අන්තිමට කොසල් රජුරුව මරණයටපත් උනේ පින්නතුනේ අම්බලමක විශ්‍රාම ශාලාවකයි මරණයටපත් උනේ. ඒකයි පින්නතුන්ට මතක් කළේ මේ කොසල් රජුරුව බුදුහාමුදුරුවොත් එක්ක කරන අවසාන ධර්ම සාකච්ඡාව. ඒ තමයි පින්නතුනි මේ ධම්මචේතිය සූත්‍රය. භාගතුන් වහන්සේ 3 මාසයකට තවතිසා දිවි ලෝකයට වැඩම කරපු වෙලාවේ පින්වත්නි කොසල් රජුරුව සඳුන් වලින් විතරක් බුදු පිළිමයක් හදාගෙන සඳුන් ලීයෙන් බුදු පිළිමයක් හදාගෙන බුදුහාමුදුරු වඩිනකන් සඳුන් ලීයෙන් හද බුදු පිළිමෙට පින්නතුනි වන්දනා කළා. කෙසේ හෝ වේවා පින්වත්නි මේ මතක තියාගන්න ඕනේ කොසල් රජුරුවන්ගේ අවසාන මොහොත සිද්ධ වෙන්නට කලින් බුදුහාමුදුරුව බැහැ දැකලයි පින්නතුනි කොසල් රජුරුව අන්තිමට ගියේ. ඉතින් බුදුහාමුදුරුව ඇහුවේ රජුරුවන්ගෙන් ඇයි මේ ශරීරයට මේ තරම් වන්දනා කරන්නේ? අද මේ තරම් ආදරයක් මොකද කියලා ඇහුවා. කොසල් රජුරුව කිව්වේ නෑ මේ බන්දුල සේනාධිපතියයි දරුවෝ 32යි මරලාවයි කියලා. කොසල් රජුරුව කිව්වේ ඔබ සම්මා සම්බුද්දයි ධර්මයේ සාක්කාතයි සංඝය සුපටිපන්න ඒ නිසා මේ වඳින්නේ කිව්වා. පින්වත්නි ඒ වෙලාවේ බුදුහාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡාවක් පටන් ගත්ත කොසල් රජුරුව භාගතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ශාසනය තුල මම දකින්න බුදුහාමුදුරුවනේ ලස්සන අසිරිමත් කරුණු 7ක්. එයින් පළවෙනි එක තමයි භාගතුන් වහන්සේ මේ ලෝකේ වයස 10 සම්පූර්ණ වෙච්ච 20 30 40 සම්පූර්ණ වෙච්ච බ්‍රහ්මචර්යාවේ වෙසෙන මහාන බමුණෝ බුදුහාමුදුරුවනේ ඉන්නවා. මම දැකලත් තියෙනවා. ඔවුන් බුදුහාමුදුරුවනේ පස්සේ කාලේ පංචකාම සම්පත් අනුභව කරමින් ඉඳුරන් පිනවමින් ජීවත් වෙනවා. එහෙත් බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙලා ජීවිතාන්තයේ දක්වා පරිපූර්ණ බ්‍රහ්මචර්යාව ඇතිව පිරිසිදු සිල් ආරක්ෂා කරමින් ගත කරන පැවිද්දන් මේ ශාසනය තුළ බුදුහානිවම දැකලා තියෙනවා. ස්වාමීනි මෙබඳු පිරිසක් වෙන කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැහැ. ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ සාක්කාතයි සංඝය සුපටිපානයි යන ධර්මාන්විත පිළිගැනීම බුදුහාමුදුරුවනේ මා තුළ පවතිනවා. පින්වත්නි මේ කියන්නේ වෙනත් ආගම්වල ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයෝ බ්‍රාහ්මණත්වයට ශ්‍රමණත්වයට ආවට මොකද පස්සේ කාල වෙනකොට පංචකාම සම්පත්තියටම යාපව හිත දුවන්නේ. මේ ලෝකේ තියෙන පින්නතුනි වස්තුකාම ක්ලේශකාම කියලා දෙකක්. වස්තුකාම කියලා කියන්නේ පින්නතුනි වස්තුවට තියෙන කැමැත්ත. ක්ලේශකාමී කියලා කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් සිතේ ඇතිවෙන ක්ලේශයන්ට කියනවා ක්ලේශකාමී කියලා. පින්වත්නි වස්තුකාමයෙන් මිදෙන ලේසි. ක්ලේශකාමයෙන් මිදෙන්න අමාරුයි. වස්තුකාමයෙන් මිදුනත් ක්ලේශකාමයෙන් මිදෙන්න බැරි වුණොත් ආපහු පින්නතුනි මේ හිත යන්නේ වස්තුකාමයට. වස්තුකාමයෙන් මිදලා ක්ලේශකාමයෙන් මිදෙන්න බැරිනොත් ආපහු මේ හිත යන්නේ පින්නතුනි වස්තුකාමයට. ඒ නිසා මතක තියාගන්න වස්තුකාමයෙන් මිදෙන්න ලේසි
පින්නතුනි අමාරු මොකද්ද? ක්ලේශකාමෙන් බෙදෙන්නයි. දෙවෙනි කාරණාව කුසල රජුරුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජවරු සමග වාද කරනවා. ශක්ෂ්ත්‍රියෝ සමග බුදුහාන්නේ වාද කරනවා. ඒ වගේම ගෘහපතිය සමග වාද කරනවා. අම්මා පුතා සමග බුදුහාමුදුරුවනේ පුතා මව සමගත් පුතා පියා සමගත් සහෝදරය සමගත් බුදුහාමුදුරුවනේ විවාද කරගන්නවා. එහෙත් ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලා විවාද නොකරමින් රණ්ඩු සරුවල් නොවෙමින් සමගියෙන් කිරි වතුරයි එකට එකතුනා වගේ බුදුහාමුදුරුවනේ බොහෝම සමගියෙන් වැඩ වාසය කරනවා කිව්වා. මේ කාරණාව භාගතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය ඇර වෙන කිසිම ශාසනයක මම දකින්නේ නැහැ බුදුහාමුදුරුවනේ. බණ පින කොච්චර ලස්සනද කියලා. බුදුහාමුදුරුවෝ මේ ශාසනය වෙන කිසිම කෙනෙකුට බාර දුන්නේ නැහැ පිරිනිවන් පාන්න කලින්. එහෙනම් පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ ශාසනය බාර දුන්නේ කාටද? භාගතුන් වහන්සේ මේ ශාසනය බාර දුන්නේ තමන් වහන්සේගේ ධර්මයටමයි. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ මතක් කළේ මහණෙනි මගෙන් පස්සේ නුඹලාට ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි මම දේශනා කළ ධර්මයමයි කිව්වා. ඒ නිසා පින්නතුනි අපිට මේ ධර්මයේ පිළිබඳව සැක උපදවන්න විවාද කරන්න දෙයක් නැහැ. නිවනට අදාළ වෙන දහම් කරුණු ටික මනාව සම්පූර්ණ කරලයි පින්නතුනි භාගතුන් වහන්සේ මේ ලෝකෙන් වැඩම කළේ. බණක් අවසානයේ සාධකියු තරමට නිවන් දකින්න බෑ. ඒ මග අනුගමනය කරගත්තු කෙනෙකුට විතරයි පින්නතුනි ඒ මග අනුගමනය කරගත්තු කෙනෙකුටයි නිවන් මග මනාව යන්න පුළුවන්කම තියෙන්නේ. කිකිලියක් බිත්තර දාලා මොනතරම් බිත්තරේ දිහා බලාගෙන ප්‍රාර්ථනා කළත් මේ බිත්තර කටුව ඇතුලේ ඉන්න කුකුළු පැටවා පාගින් හරි හොටෙන් හරි බිත්තර කටුවට ගහලා පලාගෙන ඒවා කියලා මොනතරම් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ නැහැ. ඇයි පින්වත්නි? කිකිලිය බිත්තරේට අවශ්‍ය වෙන කරුණු ටික සම්පූර්ණ කළ නැතුව මොනතරම් ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. හැබැයි කිකිලිය මෙහෙම කළොත් බිත්තරේට අදාළ උණුසුම දෙනවා. කුකුල් ගඳ ගස්සනවා. ඒ වගේම බිත්තරේට නිදි ආරක්ෂාවක් සලසනවා. අන්න එහෙම කරලා කිකිලිය ප්‍රාර්ථනා කළොත් මේ බිත්තර කටුව ඇතුලේ ඉන්න කුකුල පැටවා පාගෙන් හරි පනිය තුඩින් හරි පලාගෙන එළියට ඒවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනා ඉටු වෙයිද? ඒ ප්‍රාර්ථනා ඉටු වෙනවා. ඇයි පින්නතුනේ? ඒ ප්‍රාර්ථනාව කිකිලිය කරන්නේ බිත්තරේට අදාළ වෙන කරුණු ටික සම්පූර්ණ කරලයි. බිත්තරේට උණුසුම දෙනකොට පින්වත් බිත්තර කටුව ටික ටික තුනී වෙනවා. තුනී වෙනකොට ඇතුළේ ඉන්න කුකුල පැටවට යන්තම් ආලෝකය දකින්න පුළුවන්. පින්නතුනේ මේ කියන එක තේරෙනවා. උණුසුම දෙනකොට බිත්තර කටුව තුනී වෙනකොට ඇතුළේ ඉන්න කුකුල පැටවට එළී යන්තම් ආලෝකේ පේනවා. ආලෝකයේ පේනකොට කුකුල පැටව දන්නවා මේ බිත්තර කටුවට යන්තම් තට්ටුවක් දැම්මහම ඇති මට දැන් එළියට යන්න පුළුවන් කියලා. ආන් ඒ වගේ තමයි නිවනට අදාළ වෙන කරුණු ටික සම්පූර්ණ කළොත් විතරයි පින්වත්නි ඒ ඇත්තට ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ සසුනත් අනිත්‍යයි, ධර්මියත් අනිත්‍යයි, සාමින් වහන්සලාත් අනිත්‍යයි. යම් කෙනෙක් දැන් පින්නතුනි කියනවනේ ශාසනයත් විනාශ වෙලා, සාමින් වහන්සලාත් විනාශ වෙලා පිරිහෙන ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ලෝකේ යන්න වෙන පැත්ත. පින්වත්නි නැති වෙන දේ කොහොමත් නැති වෙනවා. ඒක නතර කරන්න අපිට බෑ. නමුත් බුදුහාමුදුරුව අපෙන් අපේක්ෂා කළේ ධර්මයේ නැති වෙන්නට කලින් ප්‍රයෝජන ගන්න ඕනේ. අන්න එකෙන් ප්‍රයෝජන ගත්තු කෙනා කවදාවත් පින්නතුනි සසුන පිරිහිලා සාමින් වහන්සේලා පිරිහිලා එහෙම කතා කරන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ එකිනෙකාට දොස් කිය ඉන්නවාට වඩා මේ ධර්මයේ නැති වෙන්නට කලින් අනිත්‍ය වෙන්නට කලින් ප්‍රයෝජන ගන්න ඕනේ. අන්න එබඳු කෙනාටයි පින්නතුනි ශාසනයෙන් වැඩ ගන්න මනාව පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කාරණාව කුසල රජුරෝ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම රජෙක් නිසා නිතර උද්‍යානවලට යනවා, නගරවලට යනවා, නියම් ගම්වලට යනවා.
ඒ යන අතරතුර බුදුහානේ මට එක එක ශ්‍රමණවරුන්ගේ ශ්‍රාවකයෝ මම දකිනවා. බුදුහානේ දැක්කහම ඒ ඇත්තෝ හරීම කෙට්ටුයි. හරීම කුරුසයි. ඒ වගේම හරීම දුර්වර්ණයි. එක පාරක් දැක්කට බුදුහානේ තා පාරක් හැල්ල බලන්න හිතෙන්නේ නැහැ. මේ කොසලජ්ජුරෝ කියන්නේ. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වූ භික්ෂුන් වහන්සේලා එක පාරක් දෙපාරක් නෙවෙයි බුදුහාමුදුරුවනේ 7-8 පාරක් උනත් හැල්ල බලන්න හිතෙනවා. ඒ තරම් ප්‍රියමනාපයි. මේ සසුනේ තියෙන බොහොම ලස්සන ලක්ෂණයක් තමයි පින්වත්නි බුදුහාමුදුරුවෝ වදාලේ මේ ලෝකේ ඉන්ද්‍රියන්හි පිනාගිය එහෙම නැත්නම් යම් කෙනෙක්ගේ දැක්කහම හිත පහදින විදියට කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ ඕනම කෙනෙක් අතීතං නානුසෝචන්ති. අතීතය ගැන හිතලා ශෝක කරන්නේ නැහැ. නප්ප ජබ්බන්ති නාගතං අනාගතය ගැන වැඩි බලාපොරොත්තු තියාගන්නෙත් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයෙන් ලැබෙන දෙයකින් විතරක් පින්නතුනේ ජීවත් වෙනවා. ඒ නිසා අතීතයේ පිළිබඳව ශෝක කරන්නෙත් නැතුව අනාගතයේ වැඩි බලාපොරොත්තු තියාගන්නෙත් නැතුව වර්තමානයේ තුල විතරක් ගැන හිතලා ජීවත් වෙන කෙනෙකුට මේ ලෝකේ පින්වත්නි බොහෝම සැහැල්ලුවෙන් චිත්ත සංහිඳියාවක් ඇතුව ජීවත් වෙන්න පින්නතුනේ පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අපිට දේශනා කළේ සාංශාරික දුක තේරුම් ගන්න කෙනෙකුට අතීතයේ බිඳ දුක ඕනෙත් නෑ පින්වත්නි. අනාගතයේ විඳින තියෙන දුක ඕනෙත් නෑ. වර්තමානයේ තුල නිකන් හිතන්නකෝ අපි මේ දරුවන්ට උගන්වන්න වෙහෙස වෙන්න මහන්සි වෙන්න මේ කොච්චර දුක් විඳිනවද? ඒ නිසා සසර දුක තේරුම් ගන්න මහ ඈතකට යන්න ඕනේ. මේ වර්තමානයේ විඳින දුක නිකන් එන වෙලාවට කල්පනා කරලා බලන්න. එතකොට සාංශාරික දුක පින්නතුනි මනාව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු වදාලා ස්වාමීනි භාගතුන් වහන්සේ වෙනත් ශාසනවල ශ්‍රමණයෝ දැක්කට බලන්න හිතෙන්නේ නැහැ, දකින්න හිතෙන්නේ නැහැ. ඒත් මං ඒ ඇත්තන්ගෙන් අහලා තියෙනවා ඇයි ඔච්චර කෙට්ටු? ඇයි ඔච්චර දුර්වර්ණ? ඒ ඇත්තෝ කියනවා මේ પરම්පරාවෙන් ආපු අසනීපයක් නිසා, ලෙඩක් නිසා මේ වෙලා තියෙන වෙන මොකක්වත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියලා. ඒ වුණාට බුදුහාමුදුරුවනේ බලන්න එපායි ඔබ වහන්සේගේ ශාසනයේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා දෙස. හරි ප්‍රියමනාපයි. කතා බහ කරන්න හිතෙනවා. කතා කළත් බුදුහාන්නේ හිත නිවෙනවා. ඊට පස්සේ හතරවෙනි කාරණාව කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම රජ කෙනෙක්. රජ කෙනෙක් වන මම බුදුහාමුදුරුවනේ විනිශ්චය ආසනයේදී මම යම් අවස්ථාවදී වරදකරුවන්ට මන් දඩුවම් දෙනවා. රටින් නිරපනවා. ඒ ඇත්තන්ගේ ධනෙ පවා බුදුහානේ මම පැහැර ගන්නවා. නමුත් ස්වාමීනි විනිශ්චය ආසනයේදී ඉන්නකොට මට ඇතම් විට පිරිස නිහඬ කරගන්න මහ ලොකු වෙහෙසක් බුදුහාමුදුරුවනේ ගන්න සිද්ධ වෙනවා. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ බණ කියන තැනක කිමිසුම් හඩක්වත් නැහැ කිව්වා. ඉදි කට්ටක් වැටුණත් ඒකේ සද්ද ඇහෙන තරමට බුදුහාමුදුරුවනේ නිහඬයි. ස්වාමීනි භාගතුන් වහන්සේ මෙහෙම නිහඬ කරගන්න පුළුවන් ශාසනයක් මේ සම්බුද්ධ ශාසනය වෙන කිසිම ශාසනයක මම දකින්නේ නැහැ කිව්වා. මට මතකයි බුදුහාන්නේ එක වෙලාවකදී ඔබ වහන්සේ බණ කියනකොට එක ස්වාමින් වහන්සේ නමකට කිමිසුමක් කියන්න හැදුවා. ඒ වෙනත්නම් ඒ ස්වාමින් වහන්සේ උගුර පෑදුවා. අනිත් ස්වාමින් වහන්සේ එතකොට දනිස් පොල් කට්ටෙන් ඇනලා අනිත් ස්වාමින් වහන්සේගේ තමන්ගේ දනිස් පොල් කට්ටෙන් අනිත් ස්වාමින් වහන්සේගේ දනිස් පොල් කට්ටට ඇනලා කිව්වා උගුරවත් පාදන්න එපා, කෑ ගහන්න එපා, භාගතුන් වහන්සේ බණ කියන වෙලාවයි කියලා. බණ පින්නතුනේ අතපය දික් කළා නම් ඒ වෙලාවට ඇඟිල්ලෙන් ඇනනම් ඒත් පින්වත් මේ වෙලාවට ඒකත් මහා කරදරයක් වෙනවනේ. බලන්නකො කියපු විදිය. කොසල් අජ්ජරුව කියන මම මේක දැක්ක බුදුහාමුදුරුවනේ. ඉතින් මේ වගේ නිහඬ කරගන්න පුළුවන් සසුනක් භාගතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය විතරයි.
සමහර අවස්ථාවල පින්නතුනි රජවරු බුදුහාමුදුරු ගාවට යනකොට සමහරු එක්කරගෙන යනකොට හිතුවා මරන්නවත් අරගෙන යනවාදෝ කියලා. ඇයි පින්නු කිසිම සද්දයක් නැහැනේ සමහර වෙලාවට. භාගතුන් වහන්සේ හැමදාමත් නිහඬ බවට කැමතියි. ආරණ්‍යයට කැමතියි. වනයේට පින්නතුනි කැමතියි. වනයේට ගියත් කෙලෙස් වනයේ සිඳනවා මිසක ගස් කපන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. වනං චින්දත මාරුක්ඛං වනං චින්දත වනය සිඳින්න. මොන වනයේද? කෙලෙස් වනය සිඳින්න. මාරුක්ඛං හැබැයි ගස් කපන්න එපා කිව්වා. යස්ස රුක්කස්ස ඡායාය නිසීදෙය්‍ය සයේවා තස්ස සාකම් භංජෙය්‍ය මිත්ත දුබ්බෝ හිපාපකෝ. යස්ස රුක්කස්ස ඡායාය විඩාවට පත්වෙච්ච වෙලාවක යම් ගසක සෙවණක මිනිස්සෙක් ඉන්නවා. කොහොමද? නිසීදෙය්‍ය එක්ක ඉඳගෙන ඉන්නව නැත්නම් සයේ නිදා ගන්නවා. ගිමන් නිවාගෙන නිදාගෙන යනකොට තස්ස සාකම් භංජෙය්‍ය එහි අත්තක් පින්නතුනි කඩනවා. තමන්ට සෙවණ දුන් ගසේ සෙවණ දුන්නට පස්සේ බුදියගෙන යනකොට ඒ ගහ යටින් නික්මිලා යනකොට ගහේ අත්තක් හරි කොළයක් හරි කඩනවා නම් මිත්ත දුබ්බෝ හිපාපකෝ ඒ තරම් මිත්‍ර ද්‍රෝහියෙක් මේ ලෝකේ තවත් නැහැ කිව්වා. ඒ කියන්නේ කිව්වේ සෙවණ දුන් ගසේ කවදාවත් අතු සිඳින්ට හොඳ නෑ පින්වත්නි. ඉතින් කොසල් රජුරෝ මේ කියන්නේ ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කැලෑවට වනයේට ආරණ්‍යයට බොහොම ආසයි. ඒ විතරක් නෙවෙයි පිරිසක් නිහඬ කරගන්න ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මහ පුදුම දක්ෂයි. පින්නතුන්ට මතකනේ එක අවස්ථාවකදී අර කේසි කියන ගෘහපතියා බුදුහාමුදුරු ගාවට එනකොට බොහොම නිහඬයි 500ක් භික්ෂුන් වහන්සේලාට කමඨහනක් දීලා බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලා 500ම නිහඬ කරගෙන බලාගෙන ඉන්නවා. කේසි කියන ගෘහපතිය පින්නතුනේ මේ වෙලාවේ තමයි එන්නේ. ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මේ 500 ඔබ වහන්සේ කොහොමද නිස්සද්ද කරගෙන තියාගෙන ඉන්නේ? බුදුහාර වහනම කේසිකින් ඔයා මොනවද කරන්නේ? බුදුහාරි මම කරන්නේ අස්වැය දමනය කරන එක. අස්වැයක් දමනය කරන්නේ කොහොමද කේසි? බුදුහාන්නේ අස්වැයක් දමනය කරන එක මට ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි. මේ ඉන්දියාවේ නාලන්දාවේ එහා දොරටුවේ ඉඳලා මෙහා දොරටුවට අස්වැයක් දක්කනකොට මට හිතා ගන්න පුළුවන් හදන්න පුළුවන් එකෙක්ද බැරි එකෙක්ද කියලා. ස්වාමීනි මට පුදුම බහසෙම මිනිස්සු හදන හැටි කිව්වා. හොඳයි කේසි. අස්වැයක් දමනය කරන්න බැරි නම් හදන්න බැරි නම් ඔබ මොකද කරන්නේ? බුදුහාන්නේ මගේ ආචාර්ය પરම්පරාවට නින්දාවක් නොවයා කියලා මං මරලා දානවා කිව්වා. ඊපස්සේ කේසි අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මෙතන භික්ෂුන් වහන්සේලා 500ක් විතර ඉන්නවා. මේ එක භික්ෂුන් වහන්සේ නමක් කෝ කියන දෙයක් අහන්න නැත්නම් අවවාදයක් පිළිගන්නේ නැත්නම් ඔබ වහන්සේ මොකද කරන්නේ? කේසි මමත් කරන්නේ මරලා දාන එක තමයි කිව්වා. කේසි කියන බුදුහාන් එහෙම කියන්න එපා. මුළු දඹදිවක්ම දැන් පිළිඅරගෙන ඉවරයි ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීලා කියලා. නෑ කේසි මේ ශාසනය තුල මරලා දානව කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. කේසි මේ සම්බුද්ධ ශාසනයේ යම්කිසි භික්ෂුවක් වරදක් කළාම පළවෙනි වතාවටත් අවවාද කරනවා. දෙවෙනි වතාවටත් අවවාද, තුන්වෙනි වතාවටත් එහෙමත් කියලා කියන දෙයක් අහන්න නැත්නම් ඒ භික්ෂුව මේ ශාසනයෙන් අයින් කරනවා. ඒකට කියන්නේ පිටු බ්‍රහ්ම දණ්ඩනය කියලා. ශාසනයෙන් අයින් කරනවා කියලා කියන්නේ කිසිම ශාසනික විනය කර්මයකට ශාසනික දෙයකට ඒ භික්ෂුව පින්නතුනේ සම්බන්ධ කරගන්නේ නැහැ. ඒක බුදුහාමුදුරු දැක්කේ මරලා දැම්මා හා සමාන කොටයි. ඊට පස්සේ කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මම මේ ශාසනය දකින පස්වෙනි අසරිමත් කරුණ තමයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ යම් තැනකට වැඩම කරන බව අහලා මේ ලෝකේ අන්‍යාගමික නායකයෝ ශාස්ත්‍රවරු ප්‍රශ්න හදාගෙන ප්‍රශ්න ගොතාගෙන ඔබ වහන්සේ ගාවට එන්නේ. හැබැයි ඔබ වහන්සේ ගාවට එන්න කලින් ඒත් කතා වෙනවා. මොනවද? බුදුහාමුදුරුවන්ගෙන් අපි මේ ප්‍රශ්නේ අහමු, මේ උත්තරේ දුන්නොත් ඊට විරුද්ධව මේ ප්‍රශ්නේ අහමු. දෙපැත්ත පටලවමු. නොයේක් මේ ආදී ප්‍රශ්න ගොතාගෙන
ඔබ වහන්සේ ගාවට එන්නේ. නමුත් ඇවිල්ලා ඒ ඇත්ත ඔබ වහන්සේගෙන් එක ප්‍රශ්නයක් යහන්නේ. එතකොට ඒ ඇත්තවන්ට උත්තර දී ගන්න බැරුව නිරුත්තර භාවයටපත් වෙනවා. බාන්න පින්න කොච්චර ලස්සනද කියලා. කොහෙන් කවුරු මොනව හදාගෙන ගොතාගෙන ආවත් පින්වත්නි භාගතුන් වහන්සේ ළඟද සියල්ල නිහඬ වෙනවා. ඒ කියන්නේ නියම උත්තරේ භාගතුන් වහන්සේ පින්නතුනේ දෙනවා. එහෙම දෙන්න භාගතුන් වහන්සේට පින්නතුනේ මේ බුදු නුවණට මොනතරම් නම් පින්නතුනේ දේ වැටහෙන්න ඕනද? භාගතුන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී වදාළේ මහණෙනි මගේ සිතින් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන තුරාවට මං කවදාවත් ලෝකෙට කිව්වේ නෑ කෝ බුදු වුණා කියලා. යම් දවසක මට වැටහුණාද මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණයටපත් වෙලා කියලා. ආන්නිදා තමයි මම ලෝකෙටම කිව්වේ බුද්ධත්වයටපත් වුණා කියලා. ඊට පස්සේ කියනවා 6 වෙනි කාරණාව ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සසුන තුල දකින 6 වෙනි කරුණ නම් බුදුහාමුදුරුවනේ අන්‍යාගමික නායකයන්ගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේ ගාව පැවිදි වෙනවා. පැවිද්ද ඉල්ලා සිටිනවා. එතකොට බුදුහාමුදුරුවනේ අන්‍යාගමික වුණත් ඔබ වහන්සේ ඒත් පැවිදි කරගන්නවා. බ්‍රාහ්මණ හෝ වේවා, ශාස්ත්‍රීය හෝ වේවා, ශුද්ධ මොන જાතියක වුණත් ඔබ වහන්සේ පැවිදි කරගන්නවා. ඒ පැවිදි කළාට පස්සේ බුදුහාමුදුරුවනේ පැවිදි වෙලා ඒ ඇත්තෝ යම්කිසි මාර්ග ඵලයකට චිත්ත සංහිඳියාවකට ආවට පස්සේ කියනවා අපි ඉස්සර හිතන් හිටියේ අපි තමයි බ්‍රාහ්මණයෝ කියලා. නමුත් ඉස්සර බ්‍රාහ්මණයෝ නෙවෙයි අපි දැන් තමයි නියම බ්‍රාහ්මණයන් බවට පත් වුනේ. කියන්නේ පැවිදුණාට පස්සේ ඉස්සර අපි හිතන් හිටියේ අපි තමයි ශ්‍රමණයෝ කියලා. ඉස්සර ශ්‍රමණයෝ නෙවෙයි අපි දැන් තමයි නියම ශ්‍රමණයන් බවට පත් වුනේ. බුදුහාමුදුරු වදාලා එක සූත්‍රයකදී පින්වත්නි දන්ත භූමි කියන සූත්‍රයේදී ඇතෙක් ඉන්නවා. ඒ ඇතා රජ්ජුරුවන්ගේ මගුල් ඇතා. රජ්ජුරුවෝ ඇත්ගොව්වට කියනවා දවසක් මිනිස්සයෝ මේ මගේ මගුල් ඇතත් අරගෙන ගිහිල්ලා කැලෑවට කැලෑවින්න වල් ඇතෙක්ව බඳින්න කියනවා මේ මගුල් ඇතාගේ බෙල්ලේ. බැඳලා දෙන්නම අරගෙන ඉන්න මාලිගාවට. දැන් රජුරුවන්ගේ මගුල් ඇතා රජුරුවන්ගේ මගුල් ඇතා තමයි ගියේ වල් ඇතෙක්ව කැලෑවෙන් අරගෙන එන්න. ඇත්ගොව්ව අරගෙන ආවා. අරගෙන ආවහම රජුරුව ඇත්ගොව්වට කියනවා ඇත්ගොව්වෝ මේ කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතාව මගුල් ඇතා විදියට මට හදලා දෙන්න. මේ අද්ගව්ව කරන පළවෙනි කාරණය තමයි කැලෑවෙන් අල්ලන් ආපු මේ වල් ඇතාව දිග කඹයකින් බඳිනවා. දංවැලයකින් බඳිනවා. දවසින් දවස දංවැල කොට කරනවා, කෑමත් අඩු කරනවා. මිනිස්සුන්ගේ වාසයට හරියන විදියට මේ ඇතාව හදනවා. කොච්චර හොඳට හැදුවද කියන්නේ මේ වල් ඇතාව දැන් කකුල් දෙක ඔසවන්න කියනකොට කකුල් දෙක ඔසවනවා. කකුල් දෙකෙන් ඉන්නකොට කකුල් දෙකෙන් ඉන්න කියනකොට දෙකෙන් ඉන්නවා. වලිග ඔසවන්න හොඬ වෙල පාත් කරන්න මෙයාදී දේ කියනකොට මේ ඇතා කැලෑවෙන් අල්ලාපු වල් ඇතා පින්වත්නි කියන හැම දෙයක්ම කරනවා. දැන් ඇද්ගොව්ව කරන දේ තමයි රජුරවන්ට ගිහින් කියන රජතුමනි මේ කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතාව දැන් ඔබ වහන්සේට මගුල් ඇතා විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතෙක් මේක පින්නතුනේ උපමාවක්. කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතෙක් හා සමානයි කිව්වා. ගිහිගෙයින් නික්මිලා මේ ශාසනයට පැවිද්දට එන අය. නමුත් ඒ කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතාව හදනවනේ පින්නතු රජුරුවන්ගේ මගුල් ඇතා විදියට. ඒ වගේ ගිහිගේ තුල මොනතරම් වැරදි වැඩ මොනතරම් දේවල් කළත් පැවිද්දට ආවට පස්සේ හැදෙන්නේ පින්නතුනේ පැවිද්දෙක් විදියට. රජුරුවන්ගේ
මගුල් ලතා විදියට වල් ලතාව හදනවා වගේ තමයි ගිහිගෙන් නික්මලා පැවිදි වූ කෙනෙක් මේ ශාසනයට ගැළපෙන විදියට පින්නතුනි හදනවා. දැන් අපි හිතමුකෝ රජුණන්ගේ මගුල් ලතා කොතනට ගියත් පිළිගන්නේ දැන් අර වල් ලතාව හැදුවේ මගුල් ලතා විදියටනේ. දැන් වූ වල් ලතෙක් නෙවෙයි මගුල් ලතා. මේ මගුල් ලතා කොතනට ගියත් පිළිගන්නේ කවුරු විදියටද පින්වත්නි? පිළිගන්නේ රජුණන්ගේ මගුල් ලතා විදියට. ඇයි? දැන් ඌ වල් ලතෙක් නෙවෙයි. දැන් ඌ හික්මිලා විනීත වෙලා සංවර වෙලා. ඒ තමයි භික්ෂුවත් පැවිද්දට ආවට, ඒ කියන්නේ ගිහියෙක් පැවිද්දට ආවට පස්සේ පින්වත්නි හරියට බුදුහාමුදුරු වදාලේ වල්ලතෙක් මගුල් ලතා විදියට හදනවා වගේ එහෙම හදලා ශාසනයට ඔබින විදියට, සිවුරට ඔබින විදියට, සසුනට ගැලපෙන විදියට හැදුලා අවසන් වුණාට පස්සේ ඒ භික්ෂුව කොතෙන්ට ගියත් පිළිගන්නේ කවුරු හැටියටද? වල්ලතා පිළිගත්තේ රජුරුවන්ගේ මගුල් ලතා විදියට හැදුවට පස්සේ. එතකොටයි ඌ මගුල් ලතා බවට පත් වුනේ. ඒ වගේ යම් කෙනෙක් ගිහිගේ ඉඳලා මේ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ කොතෙන්ට ගියත් පිළිගන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් හැටියට. හැබැයි විනීත බවක් නැතුව, හික්මිච්ච බවක් නැතුව, සංවර බවක් නැතුව යම් ඇතෙක් මරණයටපත් වුණොත් එදාට මිනිස්සු කියන්නේ වල්ලතෙක් මරණයටපත් වුණා කියලා. සීලයක් නැති, සංවරකමක් නැති, හික්මීමක් නැති, විනීත බවක් නැති භික්ෂුවක් යම් කාලයක අපවත් වුණොත් එදාට මිනිස්සු කියන්නේ කිසිම හික්මීමක් නැති භික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණා. නමුත් හික්මිච්ච ඇතෙක්, විනීත ඇතෙක්, සංවර වෙච්ච ඇතෙක් මරණයටපත් වුණාට පස්සේ එදාට මිනිස්සු කියන්නේ සංවර ඇතෙක් මරණයටපත් වුණා. ඒ වගේ තමයි හික්මිච්ච විනීත සිල්වත් භික්ෂුවක් යම් දවසක අපවත් වුණොත් එදාට මිනිස්සු කියන්නේ අයියෝ කොච්චර වැඩක් කරන තිබ්බ සාමීන් වහන්සේ නමක්ද අපරාධය අකාලේ අපවත් වුණේ. ඒ නිසා නොහික්මුණු වැතා නොහික්මුණු තත්වයටමයි පින්නතුනි ගණන් ගන්නේ. නොහික්මුණු භික්ෂුවත් නොහික්මුණු තත්වයටම තමයි පින්නතුනි ගණන් ගන්නේ. නමුත් කොසල් රජුව කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ වෙනත් ආගමික නායකයන්ගේ ගෝලයෝ, ඒ කියන්නේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේ ළඟට අවිලා පැවිදි වුණාට පස්සේ ඒ ඇත්තම කටින් කියනවා ඉස්සර අපි ශ්‍රමණියෝ නෙවෙයි දැන් තමයි නියම ශ්‍රමණියෝ කියලා. මේක තමයි 6 වෙනි කාරණා. 7 ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ශාසනයේ දකින 7 වෙනි කරුණ නම් බුදුහාන්නේ මම දවසක් මගේ වඩුව දෙන්නෙක් කියනවා ඉසිදත්ත සහ පුරාණ කියලා. මේ දෙන්නත් එක්ක මම යම්කිසි රාජකාරියකට ගියා. ඒ වගේම රාජකාරියත් කරලා බුදුහාන්නේ යම් ප්‍රදේශයක කරල්ලක් මර්ධනය කරන්න මට යන්න සිද්ධ වුණා. ඒ ගිය වෙලාවේ සාමීනි භාගතුන් වහන්සේ මගේ මේ වඩුව දෙන්න කවුද ඉසිදත්ත සහ පුරාණ කියන මේ දෙන්නට පඩිගෙවන්නෙත් බුදුහාඳුරනේ මම. උන් ජීවත් වෙන්නෙත් මම නිසා. ඒ වුණාට බුදුහාමුදුරුවනේ එදා දවසේ වැඩ කරලා ඒ වඩුව දෙන්න නිදාගන්න යනකොට ඒ දෙන්න මගේ පැත්තට පය දැම්මා. ඔබ වහන්සේ ඉන්න පැත්තට හිස දාලා බුදිය ගත්තේ. ස්වාමීනි භාගතුන් වහන්සේ නිදා ගන්න හදන කොටත් බුදුරජාන් වහන්සේ ගැන හිතන ශාසනයක් කිව්ව මේක. වඩුවන් පවා බුදියන්න හදනකොට ඔබ වහන්සේට ගරු කරන ශාසනයක් බුදුහාමුදුරුවනේ මේ ශාසනය. මෙබඳු නිදා ගන්න කොටත් ශාස්ත්‍රූන් වහන්සේ ගැන හිතන ශාසනයක් තියෙනවා නම් බුදුහාමුදුරනේ මේ සම්බුද්ධ ශාසනය විතරයි. වෙන කිසිදු ශාසනයක මම ඒක දකින්නේ නැහැ බුදුහාමුදුරනේ. කොච්චර ලස්සනයිද පින්වත්නි. පින්නතුන්ට මතකනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ හැමදාම සැතපෙන්න කලින් බලනවා තමන්ට ධර්මයේ කියලා දුන්නු මග කියලා දුන්නු අස්සජි මහ රහතන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. සරියුත් හාමුදුරුවෝත් කවදාවත් තමන් ගුරුවරයා අස්සජි මහ රහතන් වහන්සේ ඉන්න පැත්තට පය දාලා සැතපෙන්නේ නැහැ කියනවනේ. එතකොට හිතන්නකෝ නිදා ගන්න කොටත් බුදුහාමුදුරුවෝ ගැන හිතන ශාසනයක් පින්නතුනි. අපිත් එහෙමයි භාගතුන් වහන්සේට පය දාලා කවදාවත් අපි නිදා ගන්නෑ.
අනිත් එක පින්වත්නි අපි දන්නවා අපේ පින්නතුන් සෑමදාම නිදා ගන්නකොට අඩුමතරමේ ඇඳට ගිහිල්ලා ඇඳේ ඉඳගෙන හරි කමක් නැහැ වැදගෙන ඉතිපිසෝ ගාතාවත් කියලා නිදාගන්නේ. කියන්නේ සිහියෙන් නිදා ගන්නවා. හැබැයි සිහියෙන් නිදාගත්තට සිහියෙන් අවදි වෙන්නේ නැහැ පින්වත්නි. උදේ පාන්දර අවදි වෙනකොට හොඳට සිහිය උපදවා ගන්න අවදි වෙච්ච ගමන් කලබලෙන් එහෙම නැගිටින්න එපා. අවදි වෙච්ච ගමන් සිහිය උපදවාගෙන පුළුවන් නම් ඇඳේ ඉඳගෙන වැඳගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඨයත් තුන් පාරක් කියලා ඇඳින් පය බිමට තියන්න පුරුදු වෙන්න. තවත් පුළුවන් නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා අද දවසේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා. හැම සත්වයෙකුටම යහපතක්ම වේවා කියන මෛත්‍රී පූර්ාංගම සිතවිල්ලෙන් අවදි වෙන්න පුළුවන් නම් ඒ දවස පින්නතුනි කොච්චර වටිනවද? එදාට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙටම පුළුවන් නම් කරන්න. ඒක මුළු ජීවිත කාලෙටම ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා සමහරු ඉතිපිසෝ ගාතාව කියලා නිදාගත්තට පින්නතුනි අවදි වෙනකොට සිහියෙන් අවදි වෙන්නේ නැහැ. ඉතින් කොසල් රජුරෝ මේ ලස්සන අසිරිමත් කරුණු 7 භාගතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරලා අන්තිමට කියන බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ශාස්ත්‍රීය වංශේ මමත් ශාස්ත්‍රීය වංශේ ඔබ වහන්සේට දැන් අවුරුදු 80යි බුදුහාන්නේ මටත් දැන් අවුරුදු 80යි බුදුහාන්නේ මට වැඩි මම යනවා බුදුහරකෝ වැඩ නම් යන්න කියලා කොසල් රජුරුව පින්නතුනි භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ ධර්ම සාකච්ඡාව කරලා මේ ආරන්නේ ගේට්ටුව ළඟට එනකොට තමන්ගේ නලල්පටයි කඩුවයි දීපෝ දීකාරානික නැමෙත්තුමා පින්නතුනි මෙතන නෑ. ඒ කියන්නේ නලල්පටයි කඩුවයි දෙකම අරගෙන දීකාරාන පින්නතුනි පැනලා ගිහිල්ලා. කියලා මේක නලල්පටයි කඩුවයි දුන්නේ කාටද? කොසල් රජුරුවන්ගේ දෙවෙනි විවාහේ වාසබ කත්තියාට දාව උපන් පුතා තමයි විඩුඩබ කුමාරේ රජ කෙරෙව්වා. දැන් කොසල් රජුරුව කිසිවක් නැතුව නලල්පටත් නැහැ කඩුවත් නැහැ මේ දෙකම නැතුව කොසල් රජුරුව පින්නතුනේ ආවට පස්සේ එදා අජාසත්ත කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ බෑනා. කියන්නේ පින්නතුන්ට මතකයි මේ මල්ලිකා දේවියට දාව දුවෙක්නේ ඉපදුනේ දුවනේ වජිරා. ඒ වජිරා කියන දුව විවාහුනේ කාත් එක්කද අජාසත් රජුරුවත් එක්ක. අජාසත් කියන්නේ කොසල් රජුරුවන්ගේ බෑනා. එතකොට අජාසත්තගේ මෙහෙයවීමෙන් නගරයට ඇතුළු වෙන්න හැදුවත් පින්නතුනේ එදා නගරයේ සියලුම දොරටු වහලා. ඒ නිසා තමයි මේ සූත්‍රය කියලා කියන්නේ ධම්මචේතිය සූත්‍රය කියලා කියන්නේ කොසල් රජුරුව බුදුහාමුදුරුවොත් එක්ක අවසාන වරට සාකච්ඡා කරපු සූත්‍රය. මේ සූත්‍රයේ සාකච්ඡා කළ අනතුරුතර තමයි පින්නතුනි අම්බලමක කොසල් රජුරුව මරණයටපත් වෙන්නේ. හැබැයි කොසල් රජුරුව පින්නතුනි බුදුහාමුදුරුවන්ට හරි ආදරේ. අපි මුලින්ම මතක් කළේ බුදුහාමුදුරුව තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරපු වෙලාවේ සඳුන් ලීයෙන් බුදු පිළිමයක් හදාගෙන කොසල් රජුරුව පින්නතුනි ඒ සඳුන් පිළිමයට වන්දනා කළා. මේ ලෝකේ කෙනෙක් පින්නතුනි කුසල කරගන්නවා දුගතිය උපදිනවා. කුසල කරනව සුගතිය උපදිනවා. අකුසල කරනව දුගතිය උපදිනවා. අකුසල කරනව සුගතිය උපදිනවා. මේ කාරණා හතරෙන් කීපයක් පිළිබඳව පින්නතුනි ප්‍රශ්නයක් තියෙනවා. අකුසල කරනවා මේ දුගතිය උපදිනවා. ඒක හරි. අකුසල කරනව සුගතිය උපදිනවා. පින්නතුනි අකුසල කරපු කෙනෙක් සුගතිය උපදින්නේ කොහොමද? ඒත් ජීවිතේ මුල හරි මැද හරි අග හරි කරගත්තෝ කුසලයක් මතක් කරගෙන පින්නතුනි తాවකාලිකව උපදිනව සුගතියේ. අකුසල කරපු කෙනෙක් සුගතිය උපදින්නේ එහෙමයි. తాවක නැතුව පින්නතුනි අකුසල කරලා අකුසල කරලා අන්තිම මොහොතේ ඉතිපිසෝ ගාතාව කී ඉඳලා මැරුණ අය පින්කම් ඒ කියන්නේ මේ බුදුන් අදින්න ගම මැරුණ අය ඒ වාගේම පිරික්කිය කියනකොට තමයි මරණයටපත් උනේ. එහෙම වුණා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. අන්තිම මොහොතේ පිරිත් 6 දෙම මැරුණේ ඔහොම කියලා. නමුත් පින්වත්නි වැඩිපුර කළ තියෙන අකුසලය නම් එදාට බලවත් වෙන්නේ අකුසලයයි. නමුත් අවසාන මොහොතේ හිත පහන් කරන කුමන හෝ පින්කමක් ඔහු මතක් කරගත්තනේ. ඒ මතක් කරගත්තු හේතු කොටගෙන ඔහු తాවකාලිකව පින්නතුන් හිකුත් ඉපදින්න පුළුවන්.
ඒ වගේම කුසල කරපු කෙනෙක් දුගතිය උපදිනවා. පින්නතුනි කුසල කරපු කෙනෙක් දුගතිය උපදින්නේ කොහමද? ඒ ඇත්තත් අර වගේ තමයි ඉන්නකාම කරගත්තේ කුසල්. නමුත් ජීවිතේ මුල හරි ජීවිතේ මැද හරි ජීවිතේ අග හරි කරගත්තු අකුසලයක් පින්නතුනි හුට මතක් වෙනවා. ඒ අකුසලයේ මතක් වීම හේතු කොටගෙන తాවකාලිකව පින්නතුනි උපදිනව දුගතියේ. මල්ලිකා දේවියත් එහෙමනේ. මල්ලිකා දේවිය ඉන්නකාම කරගත්තේ කුසල්. නමුත් මල්ලිකා දේවියට අවසාන මොහොතේ මතක් වුණේ Taman ජීවිතේ කරගත්තු අකුසලයක්. දවස් 7කට අවීචියේ ඉපදුනාට මල්ලිකා දේවිය, නමුත් මල්ලිකා දේවියට පින්නතුනි බලවත් උනේ කුසලයයි. ඒ නිසා කොසල් රජුලොත් බුදුහාමුදුරුවන්ට සෑහෙන ආදරය කළා. භාගතුන් වහන්සේට යම්කිසි චෝදනාවක්, භාගතුන් වහන්සේට යම්කිසි අපකීර්තියක්, බුදුහාමුදුරුවන්ට නොගැලපෙන නොහොබිනා වචනයක් කවුරු හරි කතා කළොත් කොසල් රජුව එතන ඉන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට අවඩක් අහිතක් වෙන්න යම් වෙලාවක කොතනද එතන කොසල් රජුව හිටියා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ට අවඩක් අහිතක් වෙන්න කවදාවත් කොසල් රජුව කිසිම දිනක පින්නතුනි වැඩ කළේ නැහැ. එහෙත් එච්චර වැඩ කරලත් බුදුහාමුදුරුවන්ට ආදරය කළත් කොසල් රජුගේ මරණයේ පින්නතුනි දුක්ඛදායක බවට පත් වුණා. ඒ නිසා අද අපි මේ ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ රාජවග්ගයේ තියෙන ධම්මචේතිය සූත්‍ර දේශනාව. කොසල් රජුන් විසින් භාගතුන් වහන්සේ ඉදිරිපිට මේ සසුනේ දක්වන ලැබෙන ආශ්චර්යමත් කරුණු 7ක් පිළිබඳවයි පින්නතුනි මේ සිහිපත් කළේ. ඒ නිසා අද මේ ධම්මචේතිය සූත්‍ර දේශනාව ශ්‍රවණී කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලින් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේශක්ඛයෝ නිබ්බානං